අයිබෝවන් දුවදරුවනේ ඔගොල්ලන්ව tuition.lk අයිතෙනෙන් අපි සාදරයෙන් පිළිගන්නවා. අපේ වෙබ් අඩවිය විසින් 1 සිට 13 ශ්‍රේණිය දක්වා පාඩම් මාලා පවත්වාගෙන යනවා. අද තියෙන්නේ 12 වසර ගිණුම්කරණය කියන විෂය සම්බන්ධයෙන් පාඩමක්. මම අජිත් රණසිංහ මම වෘත්තීන් ගණක අධිකාරිවරයෙක් වගේම ගුරුවරයෙක්. අද අපි ඉස්සෙල්ලාම ගණකාධිකරණයේ හැඳින්වීම කියන පාඩම කරගෙන යන්නේ. මේ වෙනකොට දුවදරුවෝ දැනුවත් වෙලා ඇති පාසලෙන් පන්තියෙන් මේ සම්බන්ධයෙන් කමක් නැහැ. අපි බලමු ඉස්සෙල්ලාම ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය මොකක්ද කියන එක. හොඳයි දුවදරුවෝ ටිකක් හිතන්න බලන්න ගිණුම්කරණයේ අවශ්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. මොකටද අපිට ගිණුම්කරණය අවශ්‍ය? ගිණුම්කරණය අවශ්‍යතාවය ගැන අපි කෙටියෙන් කිව්වොත් අපිට කියන්න පුළුවන් ගිණුම්කරණ ඒකකයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයින්ට අවශ්‍ය කරන ආර්ථිකමය තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් හැටියට අපිට ගිණුම්කරණය හඳුන්වන්න පුළුවන්. ඒකේ ඔයගලන්ට දර්ශනය වෙනවා ඇති ගිණුම්කරණ ඒකකයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයින්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලිය කියලා ලියලා තියෙනවා. මේක තමයි ගිණුම්කරණය සම්බන්ධයෙන් තියෙන කෙටි හැඳින්වීම. නමුත් අපිට ගිණුම්කරණය සම්බන්ධයෙන් කතා කරද්දී ඊට වඩා පුළුල් අර්ථකථනයක් කරනවා නම් මේ වගේ ලොකු අර්ථකථනයක් කරන්න සිද්ධ වෙනවා. ගිණුම්කරණ ඒකකයට අදාළව කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම සහ අර්ථ නිරූපණය කිරීම කියන විශාල ක්‍රියාදාමයක් මේ ගිණුම්කරණ ගිණුම්කරණ යන කුමද්දයන්ට ඇතුළත් වෙනවා. එහෙම අපි අර්ථ නිරූපණයක් කරලා ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට එය සම්ප්‍රේෂණය කරනවා. එහෙම නැත්නම් sannivedanaya කරනවා. දැන් එතකොට මේ කොටස ඕගොල්ලන්ට මතක තියාගන්න ටිකක් අපහසු වෙයි එකපාරටම. මොකද ඒ නිර්වචනය ටිකක් දිග නිසා. ඒ වගේම ඒ නිර්වචනයේ තියෙනවා ගොඩක් ටෙක්නිකල් වර්ඩ්ස් වගේ. නැත්නම් පාරිභාෂිත පද වර්ගයක් වගේ ටිකක් තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට එකපාරටම ගිණුම්කරණ යනු මේ ලොකු නිර්වචනය මතක තියාගන්න අමාරු වෙයි. නමුත් ඒක ගැටලුවක් වෙන්නේ ඒ තියෙන එක එක කොටස් ඒ නිර්වචනයේ කියන කොටස් ඔයගොල්ලෝ වෙන වෙනම අධ්‍යයනය කිරීමෙන් අනතුරු. දැන් බලන්න මේක කියවෙනවා ගිණුම්කරණ ඒකකයක් කියලා. මොකද්ද මේ ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ නම් හිතේ තියන්නේ මේකට ළමයිගෙන් ඇහුවොත් කියයි ව්‍යාපාරයක් ගිණුම්කරණ ඒකකයක් කියලා. ඔව්ද පුතේ? ව්‍යාපාරයක් කියන එක ගිණුම්කරණ ඒකකයක් තමයි. නමුත් ගිණුම්කරණ ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක්ම නොවේ. අපි බලමු ගිණුම්කරණ ඒකකයක් කියන්නේ කුමක්ද? ගිණුම් කටයුතු සඳහා තෝරා ගන්න කිසියම් පුද්ගලයෙක්, ආයතනයක්, සංවිධානයක්, රජයක්. ඒ ඔක්කොම ගිණුම්කරණ ඒකකයක් කියලා හැඳින්වෙනවා. දැන් බලන්න අපි ගමු දෙතේ දින පුද්ගලයෙක්. එනන ගිණුම්කරණ ඒකකයක් කියන එක පුද්ගලයෙකුට අපිට කියන්න පුළුවන් ගිණුම්කරණ ඒකකයක් කියලා. පුද්ගලයෙක් කොහොමද ගිණුම්කරණ ඒකකයක් බවට පරිවර්තනය වෙන්නේ? අපි ගමු උදාහරණයක් හැටියට නිමල් කියන දරුවෙක්. ඒ නිමල් කියන දරුවට ගේ ලැබීම් සහ ගෙවීම් අපිට පුළුවන් ගිණුම්ගත කරන්න. නිමල් කියන දරුවට ලැබෙන්න පුළුවන් අම්මගෙන්, තාත්තගෙන්, තමන්ගේ ආදරණීයයන්ගෙන් මුදල් එක එක දේවල් වලට. ඒව තමයි ඔහුගේ ලැබීම්. ඒ වගේ ඊට පස්සේ බලමු එයා කියන ගෙවීම් මොනවද ගෙවීම්? එයා ටියුෂන් පන්තියට ගෙවන්න පුළුවන්, පාසල් බස් රථයට ගෙවන්න පුළුවන්, පොත්පත් ගන්න ගෙවන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් ගන්න ගෙවන්න පුළුවන්. අන්න එයාගේ ගෙවීම්. අපි අන්න නිමල් කියන දරුවගේ ලැබීම් හා ගෙවීම් සම්බන්ධයෙන් අපි ගිණුම් තිබුවොත් එතනදී ගිණුම්කරණ ඒකකය වන්නේ නිමල් කියන දරුවා. ඊගරස් බලමු
ආයතනයක් කියන්නේ මොකද්ද කියලා. ආයතනයක් කියන්නේ මොකද්ද? පාසලක්, පොලිසියක්, එහෙමත් නැත්නම් ස්පිරිතාලයක්, ඒවා කිසියම් ආයතන. මේ ආයතන සම්බන්ධ කරනකොට අපිට ගිනුම් කියන්න පුළුවන්. දැන් අපි පාසලක් හිටියට ගත්තොත් පාසලට වෙත එන මුදල් ලැබීම සහ මුදල් ගෙවීම සම්බන්ධ කරන අපිට ගිනුම් කියන්න පුළුවන්. දැන් පාසලක මුදල් ලැබීම සම්බන්ධයෙන් සහ ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් මුදල් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාසල් සංවර්ධන සමිතිය. මේ පාසල් සංවර්ධන සමිතිය තමයි පාසලට එන්න තියෙන මුදල් එන්නේ. පාසලට මුදල් එනවා මධ්‍යම රජයෙන් එනවා. පළාත් සභාවෙන් එන්න පුළුවන්. දෙමාපියන්ගේ පරිත්‍යාග වලින් එන්න පුළුවන්. ඕගොල්ලෝගේ දෙමාපියෝ ගෙවන සංවර්ධන සමිති ගාස්තු වලින් එන්න පුළුවන්. අන්න පාසල් සංවර්ධන සමිතියෙන් ලැබී. ඒ වගේ පාසල් සංවර්ධන සමිතියෙන් ගෙවීම් කරන්න පුළුවන්. මොනවටද ගෙවීම් කරන්නේ? ඕගොල්ලන්ගේ සුබ සාධක කටයුතු සඳහා කැලික වින්තිය ඩිස්පියුට් හදන්න ඊට අමතරව ඕගොල්ලන්ට අවශ්‍ය කරන පාරිභෝගික භාණ්ඩ සපයන්න ඒ වගේ කටයුතු වලට පාසලෙන් වියදම් කරනවා. අර එක්කව කරගත්ත මුදල්. අන්න ওই සම්බන්ධයෙන් අපිට ගිණුම් කියන්න පුළුවන්. පාසල සම්බන්ධයෙන් අපි ගිණුම් තිබ්බොත් නැත්නම් ආයතන සම්බන්ධයෙන් ගිණුම් තිබ්බොත් එතනදී ගිණුම් කරන ඒකකය වන්නේ පාසලයි. ඒ විදිහට බලමු සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතෙක් කලක් ඔයගොල්ලෝ දැන් ගිණුම් කරන ඒකකයක් කියද්දී ඔයගොල්ලෝ හිතේ තියන් හිටි ව්‍යාපාරයක් විතරයි. නම් සංවිධානයක් කියද්දී ගිණුම් කරන එකක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ තියෙන ක්‍රීඩා සමිතියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඇවිල්ලා සමිති සංවිධානයක් හැටියට සැලකනවා. අන්න එතනදී අපි තනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගිණුම් තියනවා නම් අන්න එතනදී ගිණුම් කරන ඒකකේ වන්නේ අන්නේ ව්‍යාපාරය. එහෙනම් මෙතෙක් දවස් ඔයගොල්ලෝ හිතේ තියාගෙන ඉඳලා ඇති ගිණුම් කරන ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක් කියලා නෑ දුවේ පුතේ. ව්‍යාපාරයක් කියන්නේ ගිණුම් කරන ඒකකයක්. නමුත් ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක්ම නෙවෙයි. මම නැවත කියනවා එක. ඔයගොල්ලෝ මෙතෙක් දවස් හිතේ තියාගෙන ඉඳලා ඇති ව්‍යාපාරයක් කියන්නේ ගිණුම් කරන ඒකකයක්. ඔව් ඒක නිවැරදි. නමුත් ගිණුම් කරන ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක්ම නෙවෙයි. ගිණුම් කරන ඒකකයක් කියන්නේ කො පුද්ගලයෙක් එක්ක ආයතනයක් එහෙම නැත්නම් සංවිධානයක් එහෙම නැත්නම් රජයක්. රජයක් සම්බන්ධව අපිට ගිණුම් කියන්න පුළුවන්. රජයට මුදල් ලැබෙන ආකාරයන්, රජයේ මුදල් ගෙවන ආකාරයන්, රජයකට මුදල් ලැබෙනවා කොහොමද? තේපොල් රබර් විකිණීමෙන්, විදේශයන් වැඩ කරන අපේ ශ්‍රමිකයන් අපිට ලංකාවට එන මුදල්. අන්න ඒවා අන්න රජයක ආදායම්. රජයක වියදම් මොනවද? ස්පිරිතාල පද්ධතිය නඩත්තු කරන්න, පාසල් පද්ධතිය නඩත්තු කරන්න, ත්‍රිවිධ හමුදාව නඩත්තු කරන්න, අන්න රජයේ වියදම්. අන්න එතකොට රජයක් සම්බන්ධ ගිණුම් තිබ්බොත් එතනදී ගිණුම් කරන ඒකකයක් වන්නේ රජය. එහෙනම් අපි දන්නවා ගිණුම් කරන ඒකකයක් කියන්නේ පුද්ගලයෙක්, ආයතනයක්, සංවිධානයක්. හරිද ඔය පුතේ? ඊගාවට අපි බලමු ගනුදෙනුවක් යනු කුමක්ද? මොකද්ද මේ ගනුදෙනුවක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ මම විනාඩියක් දෙන්න හිතන්න බලන්න ඔයගොල්ලෝ මොකද්ද ගනුදෙනුවක් කියන්නේ කියලා ඈ ගන්නවා දෙනවා එහෙම එකක්. මොකද්ද ගනුදෙනුවක් කියන්නේ? ගිණුම් කරණය සම්බන්ධයෙන් අපි ගනුදෙනුවක් කියන එක නිර්වචනය කරන්නේ මෙන්න මේ විදිහට. ව්‍යාපාරයක කළමනාකරණයේ අනුමැතිය එහෙම නැත්නම් නිර්දේශය යටතේ ව්‍යාපාරයේ හේතු කළමනාකරණය කට්ටියගේ නැත්නම් කළමනාකරුවන්ගේ තීරණය යටතේ ඒ තීරණයක් හේතුවෙන් ව්‍යාපාරයේ ඇතියන වත්කම් වගකීම් හිමිකම් වල වෙනසක් ඇතිවීමට හේතු වන ඒ වගේම කිසියම් දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන යම්කිසි දෙයක් වේද ඒකට අපිට කියන්න පුළුවන් ගනුදෙනුවක් කියලා කියන. මේ ගනුදෙනුවක අපි ගන්න උදාහරණ කීපයක් අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවා ලක්ෂ 5යි. සේවකයාට වැටුප් ගෙව්වා රුපියල් 30000යි. දැන් මේ ගනුදෙනුවේ බලමු වත්කම් වකින් වල ඇතිවෙච්ච වෙනස්කම් ටික. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවම ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම
හිමිකම වලට බලපෑම මොකද්ද? අයිතිකරුටගේ හිමිකම ඉහළ යෑමක් සිද්ධ වෙනවා. සේවකයට වැටුප් ගෙවුවා. සේවකයට වැටුප් ගෙවුවා මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අයිතිකාරයෙකුගේ තිබෙන හිමිකම අඩුවීමක් සිද්ධ වෙනවා. ඇයි? ව්‍යාපාරي පිටතට මුදල් කියන වත්කම ගලා යාමක් සිද්ධ වෙච්ච නිසා. එතකොට අපිට මේ ගනුදෙනුක දැකිය හැකි විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. අපි බලමු ඒක අපි හඳුනා ගන්න. මොනවාද විශේෂ ලක්ෂණ ටික? එකක් තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ නිතරම කළමනාකරන තීරණයක එහෙම නැත්නම් කළමනාකරන තීරණයක් හේතුවේ. ඉබේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපාර කියන කළමනාකරුවා තීරණය කරනවා මේ ගනුදෙනුව කරනවද නැද්ද කියලා. ගනුදෙනුව එහෙනම් කළමනාකරුවන්ගේ එක තීරණයක්, එක ප්‍රතිඵලයක්. අනික තමයි ඔයාම ගනුදෙනුවක්ම මුදලින් මැනිය හැකි වීම. මුදලින් මැනිය නොහැකි ගනුදෙනුව අපි ගන්නෙ නැහැ ගණකාධිකරණයේ. එහෙනම් ගනුදෙනුවකද නිතරම ස්වරූපය මුදලින් මැනිය හැකි භාවයක් ගනුදෙනුවක තියෙනවා. අනික තමයි මේ ගනුදෙනුව සිදු කිරීමෙන් හින්දා ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වල සංචලනයක් එහෙම නැත්නම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. අනික සෑම ගනුදෙනුවකම ද්වෛත ස්වරූපයක් තියෙනවා. මොකක්ද මේ ද්වෛත ස්වරූපය කියලා කියන්නේ? ඔය අපි එක ගමු ඉස්සෙල්ලා ගත්ත ගම ව්‍යාපාරයේ ප්‍රාග්ධනිය යොදනවා. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඔන්න එක පැත්තක්. අනිත් පැත්තේ මොකද්ද? අයිතිකරුගේ හිමිකම කියන අනිත් පැත්තෙන් වැඩි වෙනවා. අන්න ද්වෛත ස්වරූපය. සේවකයට වැටුප් ගෙවුවොත් මුදල් කියන වත්කම අඩු වෙලා යනවා. ඒ වගේ ව්‍යාපාරය ජනිත වෙනවා වියදම. මොකද ඒ වියදම නම වැටුප්. වැටුප් කියන වියදම දැරීම නිසා අයිතිකරුගේ හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කම අහකට ගලා යාම නිසා. ව්‍යාපාරයේ සම්පතක් අහකට ගලා යාම නිසා. එන සෑම ගනුදෙනුවකම ද්වෛත ස්වරූපය තියෙනවා. ඒක තමයි ඉගෙන අදහස් කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු සිද්ධියක් කියන්නේ මොකක්ද? සිද්ධිය. දැන් ගනුදෙනුව කියන එක ඔයගොල්ලෝ දන්නවා. සිද්ධිය. මොකක් හරි සිදුවීමක්. ඒ සිදුවීම කොයි වගේ එකක්ද? ඒ සිදුවීම මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනේ ගණකාධිකරණයේ ගිණුම් වලට ගණනන. මේ සිදුවීම කියන එක අත නිරූපණය කරද්දී මේක අදාළ ව්‍යාපාර ආයතනයේ කළමනාකරුවන්ගේ තීරණය මත සිද්ධ වෙන්නේ නැති එක. ඉස්සෙල්ලා අපි කව ගනුදෙනුවක් කියද්දී කළමනාකරන කට්ටියගේ නැත්නම් කළමනාකරුවන්ගේ තීන්දුව තීරණ මතයි සිද්ධ වෙන්නේ කියලා. නමුත් සිදුවීමක් සිද්ධියක් කළමනාකරුවන්ගේ තීරණය මත සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිද්ධ වෙන්නේත් නැහැ. දෙපාර්ශ්වයක හුවමාරුවක් සිද්ධ වෙන්නේත් නැහැ. හැබැයි ඒ සිදුවීම මුදලින් මනින්න හැකියාවක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් ව්‍යාපාරයට බලපෑම් කරන ඒ වගේ සිදුවීමක් අපිට ගිණුම්කරණයේදී සලකන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි ගණකාධිකරණයේදී සිද්ධි කියලා කියන්නේ. අපි කුංචි උදාහරණයක් බලමු. ව්‍යාපාරයට හොරු පැනලා රුපියල් 50000ක බඩුව අරගෙන ගියා. මේ හින්දා මොකද උනේ? ඒ වෙච්ච සිදුවීම රුපියල් 700ක මෙන්න. අන්න එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් ව්‍යාපාරේ වාර්තා කරන්න. ගිණුම් වල වාර්තා කරන්න. හරිද? එහෙම නැත්නම් ව්‍යාපාරයේ වාහනයක් මෝටර රථයක් හදිසි අලුතකටපත් වෙලා ලක්ෂයකමාරක පාඩුවක් සිද්ධ වුණා. අපි බාසුන්නෑ ගාවට ගිහලා වාහනේ හදන්න කියන බාසුන්නෑ කියලා මහත්තයා මේකට මෙච්චරක් විතර බෑ වෙනවා. මෙච්චරක් බෑ. අන්න සිදුවීම මුදලින් මැන්න. නම් මුදලින් මැනීමේ හැකියාව සිද්ධියා. හරිද? ඒ වගේ සිදුවීම් කීපයක් අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ උදාහරණ දීලා තියෙනවා. කිසියම් බඩු දෙකක් ගින්නෙන් විනාශ වුණා. මොකද අයිතිකාරගේ නැත්නම් මේ කළමනාකරුවන්ගේ තීරණයක් නෙමෙයි ගිනි තියන්න කියලා කඩේට. ඒකේ මේ සිදුවීම. නමුත් සිදුවෙච්ච පාඩුව අපිට ගණනීය කරන්න පුළුවන්. රුපියල් 7 වලින්. ඒ හින්දා ඒක අපිට ගන්න පුළුවන් ඒ සිදුවීම ගණකාධිකරණයේදී යෙදවුමක් හැටියට. දැන් ඊගාවට අපි බලමු මේ ගැන කතා කරද්දී අපි ගණකාධිකරණයේදී අපි ඉස්සෙල්ලා කතා කරපු ගිණුම් කරන හඳුන්වා දෙද්දී නැත්නම් ගිණුම් කරන යන කුමක්ද කියලා කතා කරද්දී අපි කතා කළා අපි එතනදී කිව්වා මුදලින් මැනිය හැකි සිද්ධීන් ගනුදෙනු හා සිද්ධීන් පමණයි ගන්නෙ කියලා. එහෙනම් මෙතන මේ ගැන අපි කතා කරද්දී අපිට
ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන ගිණුම් කරන සංකල්පයක් තියෙනවා මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව අපි නිතරම ගණකාධිකරණයට ගන්න සෑම ගනුදෙනුවක්ම අගය මුදලින් මැනිය හැකි විය යුතුයි. මුදලින් මනින්න බැරි ඒවා තියෙන්න පුළුවන්. වෙන වටිනාකම් සහිත දේවල් තියෙන්න පුළුවන්. ඒවා වුණත් අපි ගන්නෙ නෑ මුදලින් මැනිය නොහැකින. අපි පොඩ්ඩක් බලමු. ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 46ක වෑන් රථයක් ගත්තා. අන්න වෑන් රථයගේ මුදලින් මැන්න. ව්‍යාපාරයේ විදුලි බිල් ගැව්වා 4750යි. අයිතිකරු තම ප්‍රයෝජනයට මුදල් රැගෙන ගියා රුපියල් 5000යි. 50000ක් වටන ලී බඩු වෙළඳ බඩු ගින්නෙන් විනාශ වුණා. වෑන් රථය හදිසි අනුතර ලක්වීමෙන් ලක්ෂ 1.5ක හානියක් සිද්ධ වුණා. මේ ඔක්කොම මේවා ටික ගණිතනුවා සිද්ධීන් ටික මුදලින් මැනලා තියෙනවා. මේක මූල්‍ය ගිණුම් කරන්නට ආයේ මොකක් හරහාද? මූල්‍ය මිනුම් සංකල්පය හරහා. එතකොට එහෙනම් දැන් බලමු සමහර ඒවා තියෙන ගොඩාක් වැදගත් දේවල්. නමුත් අපි ඒක ගිණුම් කරන ක්‍රියාවලියට අපි ගන්නෙ නැහැ. අපි බලමු කීපයක්. ව්‍යාපාර ස්ථානය මනස්කාන්ත පරිසරයක පිහිටුවා තිබීම. ව්‍යාපාරයේ මූල්‍ය කළමනාකරු බොහොම වෘත්තීය සුසුකම් තියෙන හොඳ ඉගෙනගත්ත පුද්ගලයෙක් ප්‍රවීණයෙක් වීම ඒ සම්බන්ධයෙන් අපේ ව්‍යාපාරයට තම රූමත් කාර්යශූර වෙළඳ සේවිකාන් බඳවා ගැනීම ව්‍යාපාරය තුළ අලසකමින් යුතු මුරකරුවෙකු සිටීම ව්‍යාපාරයේ අයිතිකරු අතිදක්ෂ ව්‍යාපාරිකයෙක් වීම ව්‍යාපාර හොඳ කළමනාකරණය කරන හැකියා පුද්ගලයෙක් වීම දැන් මේව බලන් ගියාම මේව එකක්වත් ගන්නෙ නෑ. හේතුව ඇයි? මුදලින් මැනිය නොහැකි නිසා. අපි තව චුට්ටක් අපි ප්‍රායෝගිකව යමු. අපි හිතමු මෙතන මේ ව්‍යාපාරයට ගන්නවා විකුණන්න කිරි පැකට් තොගයක්. ග්‍රෑම් 100 මිලිලීටර් 100 කිරි පැකට් එකක් ගන්නවා. ඒක කිරි පැකට් එක මිල රුපියල් 25යි. කිරි පැකට් 100ක් ගන්නවා. දැන් දුවේ පුතේ කියන බලන්න මේක වටිනාකම කීයද කියලා? රුපියල් 2500යි. එහෙනම් ඒ කිරි පැකට් එකේ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ සයිස් කිරි පැකට් එකක් 25 ගන්න කිරි පැකට් 100ක් ගත්තා. ගාන 2500. ප්‍රමාණිකුත් තියෙනවා. මුදලිනුත් මෙන්න. අන්න ඒක අපිට ගන්න පුළුවන් ගණකාධිකරණේ. නමුත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔයගොල්ලන්ගේ අම්මා ඔයගොල්ලෝ මේ සංසාරේ ඔයගොල්ලන්ගේ අම්මා ඔයගොල්ලෝ හමු වෙලා ඇති අවස්ථා ගොඩකදී ජීවිතේ ඒ අම්මා දීපු කිරි කඳුළු ටික නැත්නම් කිරි ටික ඕගොල්ලන්ට මනින්න පුළුවන්ද? බෑ. එච්චර උදාර සංකල්පයක් නැත්නම් උදාර දේ අපිට මනින්න බෑ. ඕක ඉතින් මේක තමයි බුද්ධි දුර්වලතාවය. නේද? අම්මා සංසාරේ ඔයගොල්ලන්ගේ අම්මා හැටියට ඉපදිලා ඔයාලට දීපු කිරි ටික මනින්න බෑ. විද්‍යාව කොච්චර දියුණු වුණා දැන් අපේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඒ හින්දා ගණකාධිකරණදී අපි නිතරම ගන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් විතරයි බව මතක තියාගන්න. දැන් අර කලින් අපි කතා කරපු නිර්වචනයේ එන මුදලින් මැනිය හැකි කියලා අදහස් කළේ ඔන්නෝකයි පුතේ. අපි ඉස්සෙල්ලා කතා කරපු ගිණුම් කරන සමීකරණ කුමක්ද කියලා පුළුල් හඳුනා දෙද්දී ඒ කිව්ව වචන ටික තමයි පුතේ මේ පැහැදිලි කරගෙන යන්නේ. ඔයගොල්ලෝ විභාග උත්තරයක් ලියද්දී ඔන්න ඔය වචන ටික සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ ඔයගොල්ලගේ උත්තරේට. අන්න එතකොට විතරයි පූර්ණ ලකුණු හිමි වෙන්නේ. අර ඉස්සෙල්ලා උඩ මේ රවුමේ තියෙන කොටස් ටික. ඒක ඇවිල්ලා මෙන්න මේ ටික ඇවිල්ලා නිකන් සාමාන්‍යයෙන් ගිණුම් කරන යන කුමක්ද යද්දී අපිට කෙටියෙන් කියන්න පුළුවන් ටික. නමුත් ගිණුම් කරන්නේ පිළිබඳ අත නිරූපණයක් දෙද්දී අපිට මේ සෑම එකක් සම්බන්ධයෙන්ම ඇතුළත් වෙන්න ඒ ගිණුම් කරන අර්ථ නිරූපණයේ තියෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළා ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියන එක. හරිද? ඊට පස්සේ ගනුදෙනු කියලා කතා කළා. හරිද? මේව ගැනත් කතා කරනවා ඉදිරියේදී පස්සේ ඊට පස්සේ අපි කතා කළා
ගනුදෙනුවක් ගැන කතා කළා, ගිණුම් කරන ඒකකයක් කියන කුමක්ද කියලා කතා කළා. ඒ කොයි වගේවද? මුදලින් මැනිය හැකි ඒවා කියලාත් කතා කළා. ඒ වගේම දැන් කතා කරනවා මේකේ තව කොටසක් ගිණුම් කාල පරිච්ඡේදයක් කියන්නේ මොකක්ද කියලා. අපි මේක කියනවා නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් කියලා. මොකද මේ නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ කියන්නේ? ගිණුම් කරන එක අනුව ගිණුම් කරන ඒකකට අදාළව නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුළ සිදු වූ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි අදාළ තොරතුරු හඳුනා ගැනීම, රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම, අත නිරූපණය කිරීම හා ඊට ඇල්මක් දක්වන පාර්ශ්වයන් වෙත සංනිවේදනය කිරීම ගිණුම් කරන්න හැඳින්වේ. යනුවෙන් හැඳින්වේ. ගිණුම් කරන ඒකකයක් යනවා අපි දැන් ඉගෙන ගත්තා. මුදල් ගනුදෙනු කියන්නේ මොනවාද කියලා දාස්කල් ඉගෙන ගත්තා. ඒකේ මුදලින් මැනිය හැකි කියන්නේ මොකද්ද කියන එක අපි ඉගෙන ගත්තා. දැන් බලමු ගිණුම් කාල පරිච්ඡේදයක් කියන්නේ මොකද්ද? ගිණුම් කාල පරිච්ඡේදය. ඒක නිශ්චිත වෙන්න ඕන ගිණුම් කරන කාල පරිච්ඡේදය නිතර. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා කියන්නේ අන්න කාල පරිච්ඡේදය. හැබැයි දුවේ පුතේ සාමාන්‍ය අපි ගිණුම් වලදී ගිණුම් කරන කාල පරිච්ඡේදයක් කියන එක ඔයිට වඩා පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් අපිට සැලකන්නේ සෑම අවුරුද්දකම අප්‍රේල් සෑම අවුරුද්දකම අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31 දක්වා සෑම අවුරුද්දකම අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31 දක්වා. ඒතකොට ගිණුම් කරන කාල පරිච්ඡේදයක් කියනකොට අවුරුදු දෙකක් අහු වෙනවා. දැන්ට අවසන් වුණේ 2019 අප්‍රේල් මාසයෙන් පටන් අරගෙන 2020 මාර්තු 31 අවසන් වෙච්ච ගිණුම් කරන කාල පරිච්ඡේදය තමයි දැන් මේ අවසන් වෙලා තියෙන්නේ. දැන් යමින් තියෙන ගිණුම් කරන කාල පරිච්ඡේදය තමයි 2020 අප්‍රේල් මාසේ පළවෙනිදා පටන් අරගෙන අවසන් වෙනවා 2021 මාර්තු 31. අන්න ගිණුම් කරන කාල පරිච්ඡේදය. අප මම ඉස්සෙල්ලා කතා කරපු විදිහටත් අපිට ගිණුම් තියන්න පුළුවන්. ඒ කියන්නේ කවුද ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා බොහොමයක් රජයේ ගිණුම් තියන්නේ ඒ ආකාරයට. නමුත් රජයේ ගිණුම් හැරුණෙන් පස්සේ අනිකුත් වෙළඳ ව්‍යාපාර වල ගිණුම් තියන්නේ හැම අවුරුද්දකම අප්‍රේල් 1 ඉඳන් මාර්තු 31 දක්වා. හරිද? අපි ඉස්සෙල්ලා කතා කරපු ජනවාරි 1 ඉඳන් දෙසැම්බර් 31 දක්වා කියන ඒ අවුරුද්ද අපි ගොඩක් වෙලාට සලකන්නේ ලිත් වර්ෂයක් හැටියට. ලිත් වර්ෂයක් හැටියට. නමුත් ගිණුම් කරන්නේදී ගිණුම් වර්ෂයක් හැටියට ගොඩාක් කරලා භාවිතා කරන්නේ අප්‍රේල් 1 ඉඳන් මාර්තු ඊළඟ අවුරුද්දේ මාර්තු 31 දක්වා. හරිද? එහෙනම් ඔයගොල්ලෝ දන්නා මේක නිශ්චිත පීරියඩ් එක නිශ්චිත කාල සීමාවක්. එහෙනම් අපි ගිණුම් කරන ඒකකයට අදාළව කිසියම් නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුළ සිදු මුදලින් මැනිය හැකි ගනුදෙනු කියලායි ගන්න. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. ඊට පස්සේ අපි ගිණුම් කරන අනිත් ඇල්මක් දක්වන පාර්ශ්වයන් ගැන අපි කතා කරමු. ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශ්වයන් ඉන්නේ. අපි ව්‍යාපාර ගැන කතා කරන කලින් අපි ඕගොල්ලෝ ගැන කතා කරමු. දැන් බලන්න ඔයගොල්ලෝ විභාගයට ගිහිල්ලා එනකොට කී දෙනෙක් ඔයගොල්ලන්ගේ රිසල්ට්ස් අහනවද කියන්නකෝ. අම්මා තාත්තලාත් කලින් සමහර වෙන අය අහන්නේ. පාරේ තොටේ ඉන්න අය අහන්නේ. මේ සමාජයට ඉගෙන ගන්න කාර්යයට දශමකවත් අත්වලක් සහයෝගය නොදීපු මිනිස්සු තමයි අහන්නේ. ඒගොල්ලන්ටත් තියෙන වෙලාවට ඇල්මක්. මොකද ඕපදූප හොය. ඒගොල්ලන්ටත් තියෙන ඕපදූප මේ ඇල්මක්. කණ්ඩ බොණ්ඩ දීලාත් නේ දරුවට පන්ති යන්න ගිහලා ටියුෂන් යන්න ගිහලා සත පහක් දීලා නේ. නමුත් වටේ පිටේ ගෑනු උදවියට වටේ පිටේ ඉන්න අයට තමයි වැඩිම ඇල්මක් වෙලාවට තියෙන්නේ. තමන්ගේ බදාපු අම්මා තාත්තටත් වඩා. අදල් ගුරුන්ටත් වඩා. ඕක තමයි පුතේ සමාජයේ ස්වරූපේ. හරිද? ඒ වගේ මේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උත් ඇල්මක් දක්වන පාර්ශ්වයන් ගොඩක් ඉන්නවා. ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හොයන කට්ටිය.
ඒ කට්ටිය හොයන්නේ මොන තොරතුරුද? මුදලින් මැනිය හැකි තොරතුරු. ඒ කියන්නේ ආර්ථිකමය තොරතුරු හොයන පාර්ශ්වයක් ඉන්නවා. අන්න ඒ කට්ටියට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියලා. හරිද? ඇල්මක් දක්වන පාර්ශ්වයන් ගොඩාක් ඉන්නවා. මේ ඇල්මක් දක්වන පාර්ශ්වය තොරතුරු හොයලා ඒ ඇල්මක් දක්වන පාර්ශ්වයන් තොරතුරු හොයන්නේ ඒ අරමුණු ඉෂ්ට කරගන්න. හැම කෙනාම එකම අරමුණක් නෙවෙයි. ඒ අරමුණ. අපි දැන් බලමු මොකද්ද මේගොල්ලෝ ඇල්මක් දක්වන පාර්ශ්වයන් ටික පොඩ්ඩක් අයිතිකරුවෝ ඉන්නවා. ව්‍යාපාරික කළමනාකරුවෝ ඉන්නවා. සේවකයෝ සහ වෘත්තීය සමිති තියෙනවා. ණයහිමියෝ සහ සපෙන ආයතන තියෙනවා. ගනුදෙනුකරුවෝ ඉන්නවා. රජ හා රාජ්‍ය ආයතන ඉන්නවා. තරඟකරුවෝ ඉන්නවා. පර්යේෂකයෝ ඉන්නවා. වෘත්තිකයෝ ඉන්නවා. ආයෝජකයෝ ඉන්නවා. පොදු මහා ජනතාව හා සමාජයේ ඉන්නවා. දැන් අපි චුට්ටක් බලමු මේ අය මොනවද හොයන්නේ කියලා. බලන්න අයිතිකාරයෝ. අයිතිකරුවෝ ඕනර්ස්ලා. අයිතිකාරය මොනවද මේගොල්ලෝ හොයන්නේ? කවුද අයිතිකාරයෝ කියලා කියන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කරන්න ප්‍රාග්ධනිය සපයපු කට්ටිය. අන්න ඒ කට්ටිය තමයි අයිතිකාරයෝ වෙන්නේ. ඒ කරුවෝ ඒ අය ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මක් දක්වනවා. ඒගොල්ලන්ට තියෙන බැඳීම තමයි අපි කියන්නේ මොකද්ද? හිමිකම කියලා. ප්‍රාග්ධනිය සැපීම හින්දා ව්‍යාපාරය සම්බන්ධයෙන් අයිතිකාරයට හිමිකමක් හිමියි. අන්නේ හිමිකම හින්දා ඒගොල්ලෝ ව්‍යාපාරය ගැන මෙන්න මේ තොරතුරු හොයලා බලනවා. බලමු මොනවද හොයලා බලන තොරතුරු. එකක් තමයි ඒගොල්ලෝ ව්‍යාපාරයට සැපයවපු නැත්නම් ආයෝජනය කරපු මුදල් සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක. ඉන්වෙස්ට් කර ප්‍රමාණය හරිම රිටර්න් එකක්. නැත්නම් ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක. තවත් දෙයක් හොයලා බලනවා. තව දුරටත් දැන් හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා. ව්‍යාපාරයට තව දුරටත් මුදල් ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය ගන්න. අනික මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික කළමනාකරණය කරන්න බාර දීලා තියෙන්නේ ව්‍යාපාරයේ ඉන්න කළමනාකරුවෝ කියන අයට. අන්නේ කළමනාකරුවෝ නියමාකාරී ව්‍යාපාරයේ සම්පත් මෙහෙवला තියෙනවද නැද්ද කියලා ඒගොල්ලෝ හොයලා බලනවා. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන බාහිර ණය නැත්නම් බාහිර වගකීම් ගෙවා දාන ප්‍රමාණවත් ව්‍යාපාරයේ සම්පත් වත්කම් තියෙනවද කියන එක. ඒලා හොයලා බලන්න. මෙන්න මේවා අයිතිකාරුවන් විසින් හොයලා බලනවා. ඊගාට අපි යමු කළමනාකරුවෝ කියන්නේ කවුද? ඒගොල්ලෝ මොනවද මේ ව්‍යාපාර සම්බන්ධයෙන් හොයන්නේ කියලා. කළමනාකරුවෝ වෙන්න පුළුවන් සමහරට ව්‍යාපාරයේ අයිතිකරුවෝම. හැබැයි ඒක දකින්න ලැබෙන ගොඩක් වෙලාවට තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වගේ සුළු පරිමාණ ව්‍යාපාර වල තමයි අයිතිකරු කළමනාකරුත් වෙන්නේ. නමුත් සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත සමාගම්, එහෙම නැත්නම් සාමාන්‍ය තනි ව්‍යාපාරයක් වුණත් ඒක මහා පරිමාණ ව්‍යාපාරයක් නම් අයිතිකාරයට සියල්ල ඒ ගැන හොයලා බලන්න බෑ. අන්න ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයා හොඳ ඉහළ වැටුපකට කළමනාකරුවන්ව ගන්නවා සේවයට වැටුපක් දීලා. අන්න ඒ කළමනාකරුවෝ මොනවද හොයලා බලන්නේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන්. බලමු පළවෙනි එක. එක තමයි කළමනාකරුවෝ ඒගොල්ලෝ ගත්ත කළමනාකරන තීන්දුවල නිවැරදිභාවය කොච්චරද කියන එක. නැත්නම් සාර්ථකභාවය කොච්චරද කියලා ඒගොල්ලෝ ප්‍රතිඵලය හොයලා බලනවා ව්‍යාපාරයේ තොරතුරු තුලින්. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ සම්බන්ධ උදාහරණ ගොඩක් තියෙනවා. එකක් කියන්නම්. මම එක්තරා ව්‍යාපාරික ගණකාධිකාරී වැඩ හිටියට කරද්දි මට තවත් අපේ සහෝදර තව ආයතනයක ගණකාධිකාරී වැඩක් හම්බ වුණා. මෙතුමා මගේ කියනවා ඒගොල්ලෝ කිසියම් ආයතනයකින් කිරිපිටි වගේක් අරන් විකුණනවලු. අපිටත් මටත් ඔයාලට ඕන සපයන්නම් කියලා. මම හෙව්වා මට නම් කඩෙන් ගන්න හැකියි. නෑ මහත්තයා මේ කඩේ මිලට වඩා අඩු ගොඩක් අඩුවෙන් අපි දෙන්නේ. මම කිව්වා දැන් ඔයගොල්ලෝ ගන්න කීයටද? නෑ අපි ගන්නේ කඩේ මිල තමයි. හැබැයි අපි විකුණන්නේ අඩුවට. මම කිව්වා මරු බිස්නස් එකනේ. වැඩියට අරන් අඩුවට කරනවා. ඒතකොට ඔයගොල්ලෝ පාඩුයි. නෑ මහත්තයා. කිරිපිටි නිෂ්පාදන සමාගමෙන් අපිට දෙනවා
මාස 3ක ක්‍රෙඩිට් පීරියඩ් එක. ඒ කියන්නේ ණය පහසුකම. අපි කරන්නේ අපිට ලැබෙන පිටිතොගය කිසියම් නිශ්චිත අඩු මුලකට විකුණලා ඒක රුපියල් 7 කරගෙන ඒකෙන් අපි බිස්නස් කරනවා. දැන් බලන් ගියාම බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ මෝඩ තීරණයක් වගේ ගත්ත ගන්නට වල අඩුවට බඩු කරනවා. නැහැ. මේගොල්ලෝ අරක අඩුවට ඉක්මනට එක සල්ලි කරගෙන ඒ සල්ලි වලින් බිස්නස් කරනවා. බලන් ගියාම ඒගොල්ලෝ බිස්නස් කරලා තියෙන කාගේ සල්ලි වලින්? අනුන්ගේ සල්ලි වලින්. සතයක් අතියට කරන්න නැතුව අනුන්ගේ සල්ලි වලින් බිස්නස් කරලා තියෙන්නේ. අන්න දැක්කද? කලමනාකර ඒගොල්ලෝ බලනවා හැබැයි නිතරම මොනිටර් කරනවා ඒගොල්ලෝ ගත්ත තීන්දුවේ තීරණය නිවැරදිද කියලා. ඒව බලන්නේ මොනයින්ද? අර ගිනුම් කරන ක්‍රියාවලිය තුලින් ජනිත වන මූල්‍යම තොරතුරු හරහා. ඊට පස්සේ ඒගොල්ලෝ තව බලනවා ගණක අනාගතයේදී ව්‍යාපාරයේ අලුත් සැකස්ම අලුත් ප්ලෑනින් මොනවද කියන එක. හරිද? අලුතෙන් තව ප්‍රොජෙක්ට් වලට නව ව්‍යාපෘති වලට පය සමන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. හරිද? ඒ වගේම එදිනෙදා ව්‍යාපාර කටයුතු වල තීන්දුව తీරන ගැනීම සඳහා ගිණුම් කරන තොරතුරු කළමනාකරුවෝ යොදා ගන්න. හොඳයි. ඊට පස්සේ අපි බලමු සේවක සහ වෘත්තීය සමිති. සේවක සහ වෘත්තීය සමිති. ඒගොල්ලෝ මොනවද හොයලා බලන්න. සේවකයෙක් දැන් කියමු අපි රැකියාව කරන්න ගියා. අපි මොනවද අපේ රැකියාව කරන්න ගියාම පස්සේ ආයතනයේ සම්බන්ධයෙන් අපි හොයලා බලන්න. දැන් ඔය පෞගේ මේ කොරෝනා දවස්වල ඔක තදින් බලපෑවා. රැකියාව සම්බන්ධ ව්‍යාපාර හා රැකියාව සම්බන්ධ. තමුන්ගේ රැකියාවේ තියෙන සුරක්ෂිතභාවය. රැකියාවේ තියෙන සුරක්ෂිතභාවය. මට ඉදිරියේදී රැකියාව දිගටම කරගෙන යන්න පුළුවන්. මේ රැකියාව තුලින් මේ රැකියාවේ රැඳී ඉඳලා මට කවදාරි දියුණුවක් වෙන්න පුළුවන්ද? දරු පවුලන් නඩත්තු කරන්න පුළුවන්ද? මේකදී හැමදාම මට මේකෙන් ආදායමක නිශ්චිතව ලැබෙයිද? මට හැමදාම රැකියාව තියෙයිද? අනිත් රැකියාව සුරක්ෂිතභාවය ගැන මිනිස්සු හොයලා බලනවා. එහෙනම් නිතරම අඩුපඩියක් ගෙව්වත් ගොඩක් රට ඔය ටිකක් රාජ්‍ය ආයතනයට වැඩට යන ගොඩක් අය දඟලන්නේ ඔන්න ඔය හේතුවෙන්. සුරක්ෂිතභාවය හේතු. ඒ වගේම තව හොයලා බලනවා එයාට වැටුප් වැඩි කරගන්න පුළුවන් වේද? අවුරුද්ද අවසානයේ බෝනස් එකක් ප්‍රසාද මුදල අපි කියන්නේ බෝනස් එකක් කියලා. අන්න ඒ බෝනස් එකක් ගන්න පුළුවන් වේද කියලා ඒගොල්ලෝ හොයලා බලනවා. ඒව හොයන්නේ මොනවාද? කොහොමද හොයන්නේ? ව්‍යාපාරේ ලාභදායීත්වය දැන ගැනීම තුලින්. හරිද? ඊට අමතරව පෞද්ගලික ආයතනයක නම් EPF, ETF සේවක අර්ථසාධක කර මුදල, සේවක බාර කර මුදලට. අන්න ඒ වලට අවශ්‍ය කරන සේවකයාගේ දායක වීම නියමාකාරයෙන් සේව්‍ය සහ සේවක ඒගොල්ලෝගම ඒ දායක වීම නියමාකාරයෙන් ඒ අදාළ ආයතනයට යවනවද? අන්න ඒව ගැන හොයලා බලන සේවකයෝ. මොකද සමහර ව්‍යාපාර තියෙනවා සේවකයාගෙන් ওই ගාන අඩු කරගන්නවා පඩියෙන්. නමුත් ඒ අරමුදල් වලට ඒව කපා හැරලා යවන්නේ නැහැ. ඒත සේවක ඔය ගැන සෑහෙන කල්පනාවෙන් ඉන්නේ. අන්න ඒව ගැන හොයලා බලන්න. එතකොට ඔය ටික හොයලා බලනවා නිසියාකාරී සිද්ධ වෙන්නේ නැත්නම් අපි අය මොකද කරන්නේ ගාවට? ස්ට්‍රයික් කරනවා. නේ? ඔයගොල්ලෝ දැකලා ඇති රූපවාහිනියේ වැසිකිලි වහල් උඩ නැගලා, ලයිට් කණු උඩට නැගලා, බිල්ඩින් වල වහල් උඩට නැගලා ස්ට්‍රයික් කරනවා. අන්න ඒ විවිධ ක්‍රියාමාර්ග වලට එළඹෙන්නේ මේ ආයතනයේ දිහා ආයතනයේ ස්වරූපය තේරුම් ගත්තට පස්සේ. හොඳයි. ඊට පස්සේ දැන් මේ කතා කරපු තුන්ගොල්ල අයිතිකරුවෝ, කලමනාකරුවෝ එතනින් ගියාම අයිතිකරුවෝ, කලමනාකරුවෝ මෙන්න මේ තුන්ගොල්ල. අපි කියනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වය කියලා. ව්‍යාපාරයක් ඇතුලේ ඉඳලා ව්‍යාපාරය ගැන තොරතුරු හොයන කට්ටිය. අන්නේ ඇයිට කියන අපි ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශ්වය. අභ්‍යන්තරයේ ඉඳන් ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හොයන කට්ටිය. හොඳයි. ඊට පස්සේ අපි කතා කරනවා තම අනිත් ගොල්ලෝ ඉන්නවා ණය හිමියෝ සහ ණය දෙන ආයතන. මොනවද ඒගොල්ලෝ හොයන්නේ? මේ ණය හිමියෝ සහ ණය දෙන ආයතන කියන කට්ටිය ප්‍රධාන අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි වෙළඳ ණය හිමියෝ, අනිත් කට්ටිය වෙළඳ නොවන ණය හිමියෝ.
වෙළඳ ණය හිමියෝ කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයේ විකිණීම පිණිස භාණ්ඩ ණයට සපයපු කට්ටිය. අන්න ඒ කට්ටිය තමයි වෙළඳ ණය හිමියෝ. අනිත් කට්ටිය වෙළඳ නොවන ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරිකයක අවශ්‍යතාව සඳහා ව්‍යාපාරය විසින් ණය ගන්න. උදාහරණයක් බැංකුවෙන් ණය ගන්න. කිසියම් මූල්‍ය සමාගමකින් වාහනය ෆිනෑන්ස් කරලා ගන්න. අන්න ඒ කට්ටිය ඇවිල්ලා වෙළඳ නොවන ණය හිමියෝ. මේ දෙපාර්ශ්වයම ව්‍යාපාරය ගැන බලාපොරොත්තු වෙන තොරතුරු තියෙනවා. මොනවද? ව්‍යාපාරයට සපයපු ණය නිශ්චිතව අය කරගන්න පුළුවන්ද අපිට? දීපු ණය ටික අපව ගන්න පුළුවන්ද? පොලියල දීලා තියෙනවා දීපු පොලියත් අපසු අපිට අය කරගන්න පුළුවන්ද? දීපු ණය මුදලේ ස්ථාවරත්වයක් සුරක්ෂිතභාවයක් තියෙනවද? ඔය ගැන හොයලා බලන්න. එහෙම පුළුවන් නම් විතරයි තව දුරටත් ව්‍යාපාරයට ණය දෙන්න. එහෙම නැත්නම් දෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් අපි බැංකුවකින් ණයක් ගන්න ගියාම බැංකුව ඉල්ලනවානේ අපෙන් පහුගිය අවුරුදු 3ක ආදායම් වාර්තා ආසන්න මාස 6 ලාභ බඩු වාර්තා. ඇයි එහෙම ඉල්ලන්නේ? ඒගොල්ලෝ ඒව තුලින් මොනිටර් කරනවා මේ මිනිස්සුන්ට තව දුරටත් ණය දෙනවද නොදෙනවද නැත්නම් ඉල්ල තියෙන ණය මුදල ප්‍රතික්ෂේප කරනවා. මේව දිහා බලලා තමයි ඒ ණය දෙන ආයතන තීන්දුව తీරන ගන්න. ඊට පස්සේ ගාණ දෙනුකාරෝ කස්ටමර්ස්ලා අපේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන කට්ටිය. ඒගොල්ලෝ තමයි කස්ටමර්ස්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මොනවද අපේ? මොන බලාපොරොත්තු වෙන අපෙන් බලාපොරොත්තු වෙන දේවල්. අපෙන් කියන්නේ ව්‍යාපාරي. ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයත් එක්ක දිගටම ව්‍යාපාරික සම්බන්ධතාවය පවත්වාගෙන යා හැකිද නොහැකිද? අපිට අවශ්‍ය කරන අපේ අවශ්‍ය කරන භාණ්ඩය හෝ සේවය නිරන්තරයෙන් දිගටම ලැබේවිද? ලබා ගන්න බැරි නම් ඒගොල්ලෝ එතනින් අයින් වෙනවා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම එකක්. අපි පවත්තන් යනවා ටයර් හදන කම්හල. අපිට මේකට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දෙයක් තමයි මොනවද? රබර් කිරි. අපි පත් කර ගන්නවා ඔන්න රබර් කිරි සපයන කට්ටිය. අන්න එතනදී අපි ඔන්න අපිට බඩු සප්ලයි කරන කට්ටිය. දැන් එතකොට අපි බලනවා මේ මිනිසුන්ට අපිට දිගුකාලීනව හැමදාම රබර් කිරි සැපිය හැකිද? සැපිය නොහැකි නම් අපි ඒගොල්ලන් අයින් කරනවා. ඒ මොකද අපේ ටයර් කර්මාන්තශාලාව මාසයක් දුවන්න ඊළඟ මාසේ වහන්න වෙයි. ඒ අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය ඉන්නේ නැහැ. ඔන්න එක පැත්ත. දැන් අපි පාරිභෝගික පැත්තෙන් ගමුකෝ. අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා කඩින් බඩු මිලදී ගනිමු. අපි බඩු මිලදී ගන්න යන්නේ කොයි වගේ තැනකටද? අපිට අනිවාර්ය ගන්න ගියහම පස්සේ රස්තිය ආදුවන්නේ නැතුව ගන්න පුළුවන් හැම බඩුවම එක වහලෙක් කටින් ගන්න පුළුවන් තැන අපි ඇදිලා යන්නේ. එහෙම නොවුනොත් අපිට කඩවල් 10කට විතර යන්න සිද්ධ වෙනවා. නේද? ඒ මොකක්ද බැලුවේ? දිගුකාලීනව ගනුදෙනු කරන්න පුළුවන් මේ ආයතනයත් එක්ක. එහෙනම් අපි හැමදාම මේ ආයතනය තමයි බඩු ගන්න යන්නේ. එහෙනම් ගනුදෙනු කාර්යය නිතරම බලනවා. අදාළ භාණ්ඩය හෝ සේවය නිරන්තරයෙන් දිගුකාලීනව එක දිගට ගන්න පුළුවන්ද කියන එක. අනික තමයි ද සමහර ඔයගොල්ලෝ දන්නේ නැති දුවේ පුතේ භාණ්ඩ මිලදී ගත්තයින් පස්සේ අපිට දෙන ආෆ්ටර් සේල් සර්විස් එකක්. එන්න විකිණීමේ පසු සේවය. අන්නේ සේවය ගන්න පුළුවන් ඒ ආයතනයේ දිගුකාලීන පවතිනවා විතරයි. මොකක්ද ආෆ්ටර් සේල් සර්විස් එකක් කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නේ නැතිනේ දැන් සමහර ගත්තා අපි විදුලි උපකරණ ගත්තා. ටීවී ගත්තා. පරිගණකයක් ගත්තා. ඒගොල්ලෝ දෙනානේ 1 year warranty. සහතික. දැන් නම් අවුරුදු 5ක වගකීමේ සහතික ෆ්‍රිජ් එකක් ගද්දි. දැන් එතකොට මේ ව්‍යාපාරය දිගටම පවතින ව්‍යාපාරය නෙවෙයි නම් අපි අද මිලදී ගත්තා. තව අවුරුද්දකින් විතර යද්දී අර ව්‍යාපාරය වහලා දාලා තියෙනවනේ. වැඩක් නැහැ. එහෙනම් අපි ගනුදෙනු කාර්යයන් නිතරම හොයනවා අදාළ ව්‍යාපාරයට පැවැත්මක් තියෙනවද? ඒ පැවැත්ම හොයන්නේ ගොඩක් වෙලාට ව්‍යාපාරේ ලාභදායකත්වය වගේම මූල්‍ය තත්ත්වය ගැන සහ දිගුකාලීන නුඹුන්වත්භාවය තේරුම් ගැනීම තුළින් තමයි අපිට ආයතනයක පැවැත්මක් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ රජ්‍ය හා රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන දැන් අපේ සල්ලියෙන් අපි බිස්නස් කරන් යන්නේ ව්‍යාපාරිකව. නමුත් රාජ්‍ය සහ රාජ්‍ය ආයතන හරියට ඔය ගැන හොයනවා. සල්ලිත් අපි ව්‍යාපාරෙත් අපි මේ නමුත් රාජ්‍ය සහ රාජ්‍ය ආයතන මේ කරන ව්‍යාපාරය සම්බන්ධයෙන් හරියට හොයන. මොකටද හොයන්නේ? දැන් බලමු මොකද රජය හොයන්නේ කියලා. රජය හොයනවා ආණ්ඩුව හදනවා රාජ්‍ය ගිණුම්. ආණ්ඩුව ගිණුම් හදනවා. රාජ්‍ය ගිණුම් සකස් කරන එකට
රටේ නිෂ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍යයි. සේවා නිෂ්පාදනය වෙන්න පුළුවන්, භාණ්ඩ වෙන්න පුළුවන්, නැත්නම් සේවා වෙන්න පුළුවන්. ඔය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු ඒගොල්ලන්ට ඕන වෙනවා. ඒ වගේම තමයි ආදායම් දෙපාර්තමේන්තුව. මොකටද? බදු අය කරන්නේ. වැට් බදු වෙන්න පුළුවන්. ජාතිය ගොඩනැගීමේ බදු එහෙම නැත්නම් NBT කියලා අපි කියන්නේ. ඒවා වෙන්න පුළුවන්. ආදායම් බදු වෙන්න පුළුවන්. ඉන්කම් ටැක්ස් කියලා කියන්නේ. අන්න ඒවා අය කරන්න ආණ්ඩුව බදු අය කරන්න හොයනවා. රාජ්‍ය ආයතනය මොකද්ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කිරීමේ කාර්ය සඳහා අදාළ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය මූල්‍ය ප්‍රතිඵල ගැන සොයා බලනවා. ඒ වගේම සමහර ආයතන ව්‍යවස්ථාපිත ආයතන සීමා සහිත සමාගමකදී අන්න ඒව සම්බන්ධයෙන් සමාගම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හොයනවා නියම සමාගම් ආඥාපනතේ තියෙන නීති රෙගුලාසි ඒ ආකාරයට අනුව සමාගම කටයුතු කරලා තියෙනවද කියලා බලන්න. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සකස් කරත් හොයලා බලනවා රාජ්‍ය ආයතන ව්‍යාපාර ක්‍රියාකාරීත්වය. දැන් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වගේ ගමු. අන්න ඒ වගේ ආයතන රටේ අපි හිතමු දැන් අපිට අවශ්‍යයි රටේ ටයර් නිෂ්පාදනය ගැන හොයලා බලන රජයට. එතකොට ඒගොල්ලෝ කරන්නේ නැත්නම් රබර් ආශ්‍රිත නිෂ්පාදන. අන්න ඒ ගැන සංකලනයක් කරනවා. සංකලනයක් කළා බලනවා මෙන්න අපේ රටේ ටයර් හදන මෙච්චර මෙලකුත් රබර් භාණ්ඩ හදනවා. ඒ සංඛ්‍යා ලේඛන හදන්නේ අවශ්‍ය කරන තොරතුරු රැස් කරනවා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ඊට අමතරව තව රාජ්‍ය ආයතන හොයනවා රජය හොයනවා මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ලැබෙන සුබ සිද්ධිය මහජනයා ආරක්ෂා වෙනවද? මේ ව්‍යාපාරයේ විකුණන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම තුළින් තම පුරවැසියා නැත්නම් පාරිභෝගිකයා අපහසුතාවයකටපත් වෙනවද? ඔය ගැන හොයලා බලනවා. ඔය ගැන හොයලා බලන්න ඇති කරලා තියෙන ආයතන කීපයක්. නැත්නම් නීති රීති කීපයක්. කිරුම් මිනුම් නීති රීති. පාරිභෝගික ආරක්ෂක පනත. භාණ්ඩ ගුණත්වය තීන්දුව තීරණය කිරීම සඳහා ප්‍රමිති සාතික දෙන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඔන්න වගේ ආයතන තියෙනවා ව්‍යාපාරයේ ගැන හොයලා බලන රාජ්‍ය ආයතන. හොඳයි. දැන් ඊගාට අපි කතා කරමු ව්‍යාපාර ගැන හොයලා බලන තව කට්ටියක් ඉන්නවා තරඟකරු. ඉතින් ඕනම ඉන්නවනේ තරඟකාරයෝ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ගියා දිගිනීම තුලත් අපේ ළමයි කිව්වේ තරඟය. එකිනෙකා පරයමින් ඉහළට එන්න කරන උත්සාහය තරඟය. ඉතින් මේ ව්‍යාපාර සම්බන්ධව තියෙන මේ වගේ උත්සාහය මොනවද මේ ව්‍යාපාර සම්බන්ධයෙන් අනිකුත් තරඟකාරයෝ කියලා කියන්නේ කවුද? එක හා සමාන ව්‍යාපාරයේ දීලා ඉන්න කට්ටිය. නැත්නම් එකම ෆීල්ඩ් එකේ එකම කර්මාන්තයේ ඉන්න අනිකුත් ව්‍යාපාරිකයන්ට අපි කියනවා තරඟකරුවෝ කියලා. මේ තරඟකරුවෝ මොනවද හොයන්නේ? මෙන්න මේව හොයනවා. එකිනෙකා අනුගමනය කරන බිස්නස් ක්‍රම, ව්‍යාපාරික ක්‍රම, බිස්නස් ට්‍රික්ස් හොයලා බලනවා අරගොල්ලෝ කොහොමද මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මුහුණ දුන්නේ? අරගොල්ලෝ කොහොමද මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න මෙච්චර මිලකට මේ වගේ භාණ්ඩ නිෂ්පාදනය කරපු ක්‍රමවේදය කොහොමද? අන්න ඒ විදිහට විවිධ ආකාරයේ ව්‍යාපාරික ක්‍රමවේදයන් පිළිබඳ එකිනෙකා අනිත් ව්‍යාපාරය ගැන අධ්‍යයනය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම එයා නිතරම බලන අධ්‍යයනය කිරීම වගේම තමුන් හදන නිෂ්පාදනයට වෙළඳ පොලේ හිමි වී ඇති තැන මේකට අපි කියනවා මාකට් ෂෙයාර් එක කියලා. තමුන්ට තියෙන මාකට් ෂෙයාර් හොයලා බලන්න. අපි හිතමුකෝ අපි සබන් ගමුකෝ. අපි හිතමුකෝ දැන් ඔයා හිතේ තියාගන්න මම මේ X අකුරෙන් හඳුන්වන්නේ ඔයා කැමති සබන් ජාතිය කියලා. X කියලා සබන් එකක් තියෙනවා. සබන් එකක් තියෙනවා. ඊට අමතරව ඔයා හිතේ තියන් ඉන්න සබන් ජාතිය තමයි කිව්වා X කියන්නේ ඔයා හිතේ තියන් ඉන්න සබන් ජාතිය මොකක් කරේ? ඔයා ආසාවෙන් භාවිතා කරන. ඕක හැරුණෙන් පස්සේ තව සබන් ජාති තියෙන්න පුළුවන් වෙනකුත් ආයතන නිෂ්පාදන. අපි හඳුන්වනවා Y Z W ඔය දියන් හඳුන්වනවා. මෙන්න මේ සබන් නිෂ්පාදන ගොඩක් කරනවා. මෙන්න මේ සබන් වලට ව්‍යාපාරික ලෝකයේ තියෙන ප්ලේස් එක. අපි රවුන්ඩ් ප්‍රස්ථාරයක් ඇඳලා මේ ප්‍රස්ථාරේ මෙහෙම ගත්තොත් මෙන්න X වලට තියෙන ප්ලේස් එක. මෙන්න Y වලට තියෙන ප්ලේස් එක. මෙන්න Z වලට තියෙන ප්ලේස් එක. මෙන්න W වලට තියෙන ප්ලේස් එක. අන්න ව්‍යාපාර ක්ෂේත්‍රයේ තම නිෂ්පාදනය කරන භාණ්ඩයට තියෙන ඉල්ලුම් මාකට් එතන තියෙන මේ මාකට් ෂෙයාර් එක කියන්නේ වෙළඳපොළ කොටස.
කොච්චරක්ද කියලා හොයලා බලනවා. ඒගොල්ලෝ නිතර මලිකුත් ව්‍යාපාරත් එක්ක අධ්‍යයනය කිරීම තුළින්. අනික තමයි ව්‍යාපාරිකයෝ එකට එක්කහුව වෙනවා. කොයි වගේ අවස්ථාවකද සමාන ව්‍යාපාරිකයෝ තම ක්ෂේත්‍රයේ උන්නතිය කතා කරන්නේ. අපි උදාහරණයක් දැන් පෞද්ගලික බස් කියලා. පෞද්ගලික බස් කර්මාන්ත සම්බන්ධයෙන් පෞද්ගලික බස් ඒ සංගම් එකට එකතු වෙලා කතා කරනවා. අන්න ක්ෂේත්‍රයේ කටිකට කතා කරනවා. බස් මිල, බස්වල බස් ගාස්තුව වැඩි කරන්න ඉදි දීම සම්බන්ධයෙන් රජයත් එක්ක කතා බස් කරනවා. බස් සංගම් එකතු වෙලා. අන්න එන ඒ සමාන ක්ෂේත්‍රයේ කට්ටිය කවගෙනම අන්න ඒ සම්බන්ධයෙන් තොරතුරු තීන්දුව වලට එන්න එනවා. ඔන්න තරඟකාරවෝ කියන කට්ටිය ව්‍යාපාර සම්බන්ධයෙන් හොයලා බලන දේවල්. අනික් කට්ටිය පර්යේෂකයෝ. පර්යේෂකයෝ කියන කට්ටිය මොනවද හොයලා බලන්නේ? ව්‍යාපාර සම්බන්ධයෙන්. ව්‍යාපාර සම්බන්ධයෙන් ව්‍යාපාරය කරගෙන යන කර්මාන්ත සම්බන්ධයෙන් විවිධාකාර ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි මෙන්න මේ ගැටලු වල निराකරණ කිරීම සඳහා පර්යේෂකයෝ ව්‍යාපාර සම්බන්ධයෙන් හොයලා බලනවා. අපි පොඩ්ඩක් බලමුකෝ එක උදාහරණයක් කරන් ඔයගොල්ලන් තේරෙන විදියට. අපි ගමු පොල් කර්මාන්තේ. ඔන්න දැන් පොල් කර්මාන්තේ තියෙන ව්‍යාපාරිකයට එන්න පුළුවන්. අර පොල් ගෙඩියට වහන එක කුරුමිනියෙක් කෙනා. ඒ කුරුමිනියා කාදවීම තුළින් පොල් විනාශ වෙලා යනවා. පොල් විනාශ වෙච්ච ගම වතු පිටින් පොල් කර්මාන්තයේ දීලා ඉන්න කට්ටියට ඒ දේ කරගෙන යන්න බෑ. අන්න එතකොට පොල් කර්මාන්තය සම්බන්ධයෙන් පරීක්ෂකවරු පරීක්ෂණ වල යෙදලා ඉන්න කට්ටිය තොරතුරු හොයනවා. ඒ පොල් ගෙඩියට වහන කුරුමිනියා විනාශ කිරීම සම්බන්ධයෙන්. මෙන්න මේ වගේ ඒ කර්මාන්තය සම්බන්ධයෙන් ව්‍යාපාරවල තියෙන එක පරීක්ෂකෝ පරීක්ෂණ කරන ආයතන තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාර පිළිබඳව හොයලා බලනවා. අපි බලමු උදාහරණ කීපයක්. දැන් පොල් සම්බන්ධයෙන් තියෙන පොල් පරීක්ෂණ ආයතන. ඒ වගේ සුළු අපනයන සම්බන්ධයෙන් තියෙන සුළු අපනයන පරීක්ෂණ කරන දෙපාර්තමේන්තු. ඒ වගේම තව තියෙනවා ශ්‍රී ලංකා විද්‍යාත්මක හා කාර්මික පරීක්ෂණ ආයතන. අපි ඉතින් කියනවා CISIR කියලා. යන්නේ මේ ආයතන මොකද කරන්නේ? විවිධ කර්මාන්ත සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ පවත්වලා අලුතෙන් භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් විවිධ ෆෝමියුලාස් ඒවට කියනවා විවිධ එක හදන ක්‍රම ෆෝමියුලාස් හඳුන්වලා දෙනවා. ඒ වගේම කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ භාණ්ඩය සම්බන්ධයෙන් ඒකට සම්බන්ධයෙන් ප්‍රතිකර්ම හොයනවා. අන්න ඒව කරන්නේ කවුද? පර්යේෂකයෝ කියන කට්ටිය. ඊට පස්සේ වෘත්තිකයෝ. වෘත්තිකයෝ කියන්නේ ඒ අය බලනවා තම වෘත්තීමය ස්වාධීන කටයුතු කරන කට්ටිය වෘත්තිකයෝ. ඒ වෘත්තිකයෝ ඒගොල්ලෝ හොයලා බලනවා තම වෘත්තීය දැනුම මේ ආයතනයට ලබා දෙද්දී නැත්නම් තම වෘත්තීය කාර්ය නිසියාකාර කිරීම සඳහා මේ වෘත්තිකයන්ට ඕනම ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු වැදගත් වෙනවා. අපි බලමු කීපයක්. නීතිඥවරුන්ට අවශ්‍යයි නීති ඉදිරියේ කිසියම් ව්‍යාපාරික කටයුතු සම්බන්ධ නීති ඉදිරියේ කතා කරන්න ගියාම ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු අවශ්‍ය වෙනවා. ගිණුම් කරන තොරතුරු අවශ්‍ය වෙනවා. විගණකවරුන්ට තම ස්වාධීන විගණක මතය ඉදිරිපත් කරන්න ඒ හදලා තියෙන මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වෙනවා. වැදගත් වෙනවා. ඒ වගේම තමයි තක්සේරුකරුවන්ටත් අවශ්‍ය වෙනවා ඉගිණුම් කරන තොරතුරු. අපි පුංචි උදාහරණයක් ගමුකෝ. අපි තුමෝ ව්‍යාපාරයට වාහනයක් ගත්තා. එහෙනම් වාහනේ ගත්ත මිල එදා ඓතිහාසික පිරිවැය. වර්තමානයේ වගේ වාහනයක මිල වාහනයක් වන්දි පාවිච්චි කරලා ගෙවෙනවනේ. එහෙනම් ගෙවීමෙන් පස්සේ දැන් වාහනේ වටිනාකම. ඔන්න ඔය ටික අවශ්‍ය වෙනවා වාහනේ සම්බන්ධයෙන් නව තක්සේරු මිලක් නියම කරත්. වැලියේෂන් රිපෝට් එකක් ඉදිරිපත් කරත්. වැලියුව කෙනෙකුට. අන්න තක්සේරු කරුවෝ. ඒ ඉංජිනේරුවන් කටත් ඒත් ඒ වගේම තමයි ඒගොල්ලන් ඉංජිනේරු කටයුතු සඳහා මේ ප්‍රමාණව මුදල් ව්‍යාපාරය තුල තියෙනවද කියලා හොයලා බලන්න ඉංජිනේරුවන්ට මේක අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් අපි ඉංජිනේරුවෙකුට දුන්නා කියලා මොකක් හරි බිලියන් එකක් සැලසුම් කරලා දෙන්න මෙන්න මෙච්චර කියලා. ඒතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අහන්නේ ඔබතුමාලාට මේ ප්‍රොජෙක්ට් එකට කීයක් සල්ලි වැය කරන්න පුළුවන්ද? ඔබලාගේ ව්‍යාපාරය තුලින් කීයක් පුළුවන්ද? පිටින් බාහිරින් ණය වෙලා කීයක් පුළුවන්ද? ඒ කරන ප්‍රමාණයට තමයි ඉංජිනේරුවෝ මොකක් හරි ඉදිකිරීම සැලසුම් කරන්නේ. එහෙනම් එතනදිත් අපිට අපේ ආයතනයේ මූල්‍ය තොරතුරු වැදගත් වෙනවා. ආයෝජකයෝ.
ආයෝජකයෝ කියන්නේ කවුද? ව්‍යාපාරයකට මුදල් ඉන්පුට් කරන කට්ටිය නම් අලුතෙන් යොදවන කට්ටිය. මේ කට්ටිය එකපාරට අවර්ගයට සල්ලි දන්නේ. මේ කට්ටිය හොයනවා ව්‍යාපාරේ ලාභදායි කට්ටිය. දැන් බලන්න මොන එකද පාඩුවේ ව්‍යාපාරයකට සල්ලි දාන්නේ? දාන්නේ නැහැ. නේ දුවන කෝච්චි වල බෙල්ල තියන්නේ නැහැ මිනිස්සු. හොඳට කල්පනා කරලා තමයි සල්ලි දාන්නේ. එහෙනම් ආයෝජකයෝ කරන්නේ ඉස්සෙල්ලාම ව්‍යාපාරේ මූල්‍ය තත්ත්වය ගණනය කරන හොයලා බලන. මේ ව්‍යාපාරේ ලාභ ලබන ව්‍යාපාරද පාඩු ලබන ව්‍යාපාරද? මේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කොයි වගේද? ඒ කිව්වේ වත්කම් වගකීම් හිමිකම්. ඔන්න ඔය ටිකේ තත්ත්වය කොයි වගේද? ව්‍යාපාරයේ දිගුකාලීන නුබුන්වත් භාවයක් තියෙන හෙට වහයිද? මේක දිගුකාල පැවැත්මක් තියේද? මේ ව්‍යාපාරයේ ලබන අවුරුද්දේදී ව්‍යාපාරේ කොයි වගේ තත් ස්ටෑන්ඩඩ් එකක ඉඳීද? ඒවා හොයලා බලන්න. නැතු ආවට ගියාට ආයෝජකයෝ කියන කට්ටිය ව්‍යාපාරිකට සල්ලි දාන්නේ නැහැ. එතකොට ඊට අමතරව තව හොයන ප්‍රාග්ධන කොටසකට ඉපෙවම කොටස් වෙළඳපොළ තුල සමාගමේ කොටස ඉල්ලුම මේ සම්බන්ධයෙන් ඔයගලන්ට ඉහළ යන පාඩම් වලදී වැඩිදුරට විස්තර කරනවා. ප්‍රාග්ධන කොටසක සැපීම සහ කොටස් වෙළඳපොළ තුල සමාගම් කොටසකට ඉල්ලුම මේ සම්බන්ධයෙන් අපි ඉස්සරහදී කතා කරනවා. අවසාන වශයෙන් දැන් මම කතා කරනවා ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන ඊගාව එක්කෙනා හැටියට පොදු මහ ජනතාව. පොදු මහ ජනතාව මොනවද මේ ව්‍යාපාර සම්බන්ධව? ඒ වෙන මිනිස්සෙක්ගේ සල්ලි. එයාගේ ව්‍යාපාරේ. මේ මහ ජනෙට තියෙන කැක්කම මොකද ව්‍යාපාරය ගැන හොයලා බලන්න. ඕගොල්ලන්ට පහුගිය කාලේ පත්තර කියෙව්වනම් ඕක හොඳට දැනගන්න පුළුවන්. සමහර ව්‍යාපාර සම්බන්ධයෙන් ඇතුළා නේද ගොඩාක් ප්‍රශ්න. ඕගොල්ලෝ පත්තර දැක්කද නැද්ද? සමහර ව්‍යාපාර ඒ පැත්තවල පිහිටෙව්වෙන් පස්සේ ඒ මිනිස්සුන්ට වතුර බොන්න බැරි වුණා ගෙවල තිබලින් වලින්. සමහරට කුඹුරු කරගත්ත මිනිස්සුන්ට කුඹුරු කරගන්න බැරි වුණා. ඇයි ඒ ව්‍යාපාරයෙන් නිකුත් කරපු අපද්‍රව්‍ය මොනවා හරි දේවල් ඒ මිනිස්සුන්ට බලපෑම එහෙම නැති ව්‍යාපාරයක් පටන් ගන්න යනවා ගමන් ෆැක්ටරියක් දාන්න යනවා කිව්වම ගමේ මිනිස්සු විවිධාකාර දේවල් සම්බන්ධ ව්‍යාපාර ගැන හොයනවා. මොනවද හොයන්නේ? අනි අපි ඉන්න කොල්ලන්ට මේ හදාන ෆැක්ටරියේ ජොබ් එකක් ගන්න පුළුවන්. අපේ දරුවෝ මේකට රස්සාවට දාගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් වෙනවා. අපේ මේ ව්‍යාපාරේ හින්දා අපිට මොකක් කර දෙයක් සයිඩ් එකේ බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. උදාහරණයක් දැන් ෆැක්ටරි වැඩ කරන්න එන ළමයින්ට නවතින නවතෙන් පස්සුකම් සපයනවා. අන්න වෙන ව්‍යාපාරයක් අතුරු ව්‍යාපාර සුළු ව්‍යාපාරයක් පටන් ගන්නවා. නැත්නම් ඒ ව්‍යාපාරේ ඒ ෆැක්ටරි වැඩ කරන්න එන අයට බත් සපයනවා. අන්න තව ව්‍යාපාරයක්. කෑම සපයනවා. අන්න ඒව ගැන හොයලා බලන්න. ඒ වගේ මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හින්දා අපේ කුඹුරු ටික සවුත් වෙලා යයිද? අපේ ළිඳේ තියෙන වතුර බොන්න බැරි වෙයි. අන්න ඒම හොයලා බලන්න. මහජනයා. ඒ වගේම ව්‍යාපාරය මහජනයාට කරන සුබ දායක කටයුතු. නම් මේ වෙල්ෆෙයාර් සුබ මේ ඒවට අපි කියනවා මොනවද සුබ සාධක කටයුතු මොනවද කියලා හොයලා බලන්න. ඔයගොල්ලෝ දන්න සමහර ව්‍යාපාර තම අවට ඉන්න මිනිසුන්ගේ විවිධාකාර අලුත් අවුරුද්දක් සම්බන්ධ වෙද්දී ඒ අලුත් අවුරුද්දට අවශ්‍ය කරන මුදල් හදලා අවුරුදු ක්‍රීඩාවට වියදම් කරනවා. අවට තියෙන ළඟම තියෙන පාසලට ආධාර දෙනවා. ඕන ඕවා ව්‍යාපාර විසින් කරනවා. මහජනයාත් ඒව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. හොඳයි. අද දැන් මම හිතන්නේ පැයකට ආසන ප්‍රමාණයක අපේ පාඩම කෙරුණා. ඉතිරි කොටස අපි ඊළඟ දවසේ කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ගේ ඉල්ලා හිටිනවා tuition.lk ආයතනයත් එක්ක මේ ඉදිරියටත් ඔයගොල්ලෝ මේ ආකාරයට සම්බන්ධ වෙන්න අපිට ඔයගොල්ලන්ට වටිනා කියන පාඩම් සෑම විෂයක් සම්බන්ධයෙන්ම මේ ක්‍රමයට ඉදිරිපත් කරන්න පුළුවන් දුවේ පුතේ. මොකද රටේ පවතින කොරෝනා තත්ත්වයට හේතු කොටගෙන තවමත් අපේ පාසල අවිනිශ්චිතභාවයක තියෙන. නමුත් එහෙමයි කියලා අපිට ගිනීමේ කටයුතු නතර කරන්න බෑ. ඉතින් එවන් මොහොතක එවන් පරිසරයක අපිට මේ tuition.lk කියන ආයතනය මේ ලබලා දීලා තියෙන පහසුකම මසුරම් වටින්. ඒ හින්දා ඔයගොල්ලෝ ඒ ආයතනයත් එක්ක දිගු කාලීනව එක් වෙලා වැඩ කරන්න අපි සෙට් වෙමු.